ආත්මීය භාවයක්වත් නැති හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් කියන කාරණාව කියලා දෙන්න. මේ කියලා දෙන එකෙන් ලොකු අදහසක් දෙන්න මේ යන්නේ. ඔය කියලා දෙනවා කියන තැන ඔය ටික ඉගෙන ගැනීමෙන් ආශ්‍රයක්ෂය වෙන්නේ මේ ටික ඉගෙන ගැනීම උදව් කරගෙනයි ආශ්‍රයක්ෂය වෙන්නේ. ඒකේ මතක් කළේ මෙන්න මේ සංකත ස්වභාවය සංකත ධාතුව ඉගෙන ගත්තාම ඕගොල්ලන්ට ඉගෙන ගන්න කෙනාට කැටි කරලා නුවණක් එනවා. ඇහැට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන තැනක පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා ටිකකින් කියන උත්තරේ ලැබෙන්නයි. කනට ශබ්දයක් ඇහෙනවා කියනකොට ශබ්දයක් ඇහෙන තැනක ශබ්දය කියන්නේ මොකක්ද, කන කියන්නේ මොකක්ද, ඒ දෙන නිසා හටගත්ත හිත කියන්නේ මොකක්ද, ඒ සිතේ හටගත්ත ධර්මතා කියන්නේ මොකක්ද කියන උත්තරය යෝගලන්ට ලබා දෙන්නේ. මේ ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයක්. මොකක්ද? අපිට බාහිර ආයතන හයම සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි ශුන්‍යයි. හැබැයි ඒ ආයතන හය තුල සත්‍යයක් පුද්ගලික ආත්මයක් තියෙනවා කියන දැනුමක් අපිට ඇති වෙලා තියෙනවා කියන උත්තරයක් දෙන්නයි. ඔන්න ඒක පැහැදිලි නැත්තම් ගැඹුරු නම් මම තේරෙන විදිහකට තව පැත්තකින් කියලා දෙන්නම්. මේ හැම කතාවකින්ම කැටි කළා ගත්තොත් ඔය 13ගේ ස්වභාවයේ ඉඳලා පරමාර්ථමය ස්වභාවයන්ගේ ඉඳලා මෙච්චර විස්තර කළා තථාගතයන් වහන්සේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් පැහැදිලි කළා පෙන්වන්නේ සියල්ලම සම්පූර්ණණය කළා ගත්තාම එක අර්ථයක් කියන්නයි. අපිට ඇහැට පෙනෙන තැනක තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ හැම වෙලාවෙම සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත නොහැකි අනාත්ම රූප මාත්‍රයක්, ශබ්ද මාත්‍රයක්, ගන්ධ මාත්‍රයක් කියන ටික පෙන්වන්නයි. ඒක පෙන්වන්නේ ඇයි? අපිට අපිව පෙන්වන්න. අපිට පෙනෙන්නේ, අපිට තේරෙන්නේ ඇහැට පෙනෙන පැත්තේ තව සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලානේ. හඬක් ඇහෙනකොට තව සත්වයන්ගේ හඬවල, පුද්ගලයන්ගේ හඬවලනේ අපිට ඇහෙන්නේ. මේ තථාගතයන් වහන්සේ බාහිරයේ ඉඳලා පෙනෙන ඇහෙන පැත්තේ තියෙන පෙනෙනවා ඇහෙනවා කියන දේවල් නිර්මාණය වෙන්නේ කොහොමද? නිර්මාණය වෙලා තියෙන තැනක අඩංගු ධර්මතා මොනවද කියන එක පෙන්වන්නේ ඔය චිත්තචෛතසික රූප කියලා පෙන්වන්නේ. එහෙම පෙන්න ආවේ මේ පැත්තේ තියෙන ශුන්‍යතාවයක් කියන එක පෙන්වන්න. ඒ පැත්තේ ශුන්‍යතාවයක් තියෙන තැනක ඒ ශුන්‍යත ස්කන්ධ ටික සත්‍යයක් පුද්ගලික කියන හැඟීමක් Tamanට ඇති වෙලා තියෙනවා කියන කාරණාව පෙන්වන්නයි. මම තව පැත්තකින් ගත්තොත් ටීවී එකේ රූපයක් පේනවනේ. හරි. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා හොඳට පෙන්වන රූපේ පැත්තේ. පෙන්නලා ඇස් ඉදිරි පිටට එන්නේ මහ භූතයන්ගේ රූපයක් වූ වර්ණ සටහන. සත්ත්ව පුද්ගල නොවන රූපෙකුයි ඇස් ඉදිරි පිටට එන්නේ. හරි. ඒ බඳු රූපයක් එනකොට ඒ රූපෙට අපි හිතනවා කොහොමද?
සත්වයක් කියලා අපි හිතනවා. සත්වයක් කියලා හිතලා සත්වයක් කියලා දැනගන්නවා. ක්‍රියාකාරී දෙකයි. සිත කියලා කියන්නේ චින්තෙන්ති විජානන්ති චිත්තං. චින්තෙන්ති විජානන්ති චිත්තං. හිතන්නේ දැනගන්නේ සිතයි. දැන් ඉදිරියෙන් තියෙන රූපයක්. හැබැයි මේ රූපේ හැදිලා තියෙන්නේ කන බොන ආහාර පාන කින ටිකෙන් කෙස්ලොම් නියත සම්මස් කියන කොටස් ටිකකින් පටිව්‍යාපෝ තේජෝ වායුන සතර මහා ධාතුන්ගේ ආපු හැඩතලයක්. හරි. ඒ රූපෙට මම හිතුවොත් උපාසකම්ම කෙනෙක් කියලා. හිතපුවාම දැනගන්න උපාසකම්ම කෙනෙක් කියලා. දැන් අර ටීවී එකේ තියෙන රූපය ඒ රූපය කෙනෙක් කියලා මට දැනුමක් ඇති වෙලා තියෙනවා. හොඳට බලන්න මේ තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්න ඉන්නේ ඒක. අපි හිතාගෙන ලෝකේ කියලා කියන්නේ රූපය කෙනෙක් ඉන්න හින්දා මට කෙනෙක් කියන දැනුමක් ඇති වෙලා තියෙනවා කියලායි ලෝකයා හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම තැනකින් නෙමෙයි. රූපය අනාත්මයි. අනාත්ම රූපයට තමන් කෙනෙක් කියලා හිතලා ඒ කියන්නේ ඒ රූපය කෙනෙක් හැටියට තමන්ම හිතලා ඒ රූපය කෙනෙක් කියලා තමන් දැනගන්නවා. දැන් මට රූපය කෙනෙක් කියලා පෙනෙනවා. මට රූපය කෙනෙක් කියලා දැනෙනවා. මට රූපය කෙනෙක් කියලා දැනෙන්නේ රූපය කෙනෙක් හින්දා නෙමෙයි රූපය කෙනෙක් කියලා දැනගන්න විදිහට තමන් හිතපු හින්දායි කියන කාරණාව පෙන්වන්නයි. මේ සංකත ධාතුව බලන්න කියන එකෙන් පෙන්වන්නේ සංකත ධාතුව පිළිසින් දකින්න ගියාම පෙනෙන පැත්තේ තියෙන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටිකක් පෙන්වනවා. සිත කියලා කියන්නේ හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් ලක්ෂණය. චෛතසික කියන්නේ අරමුණක් විදින හඳුනන හිතන ලක්ෂණය. රූප කියන්නේ මහ භූත හෝ උපාදාය රූප. ඔන්න ඔය ටික තමයි පෙනෙනවා කියන සිද්ධිය තුළ තියෙන. දැන් ටීවී එකේ යමක් පෙනෙනවා කියනකොට තියෙන්නේ අනාත්ම ධර්මතාව ටිකක්. පෙනෙන දෙයට තව පුද්ගලයෙක් සත්වයක් කියලා අපිට හිතන්න පුළුවන්, අපිට දැනගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එක දෙයක්. මොකද්ද? ලෝකය කියන එක තියෙන්නේ තමන්ගේ පැත්තේ මේ දුක හැදුණු ලෝකය නැත්තම් ප්‍රඥප්තිය සම්මත සත්‍ය කියන එක තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමන්ගේ පැත්තේ කියන එක කියන්නයි. ඒ කියන්නේ තව සත්වය පුද්ගලයෝ ඉන්නවා කියලා කෙනාට හිතෙනව නේද? කෙනාට තේරෙනවනේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චරයි. ඔබට පේනවා, ඔබට තේරෙනවා තව ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා. ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නේ ඉස්සරහ කෙනෙක් ඉන්න හින්දායි කියලා අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ ඉස්සරහ කෙනෙක් ඉන්න නිසා නෙමෙයි. ඇස් ඉදිරියට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ අනාත්ම ධර්මතාවයක්. ඒ අනාත්ම ධර්මතාවයේ ආරම්භය කෙනෙක් ඉන්නව පුද්ගලයෙක් ඉන්නවා කියලා තමන්ම හිතපු හින්දායි හිතන හින්දායි තමන්ට කෙනෙක් ඉන්නවා වගේ පේන්නේ. අපි කියමු දැන් මේ පේන වස්තුව අනේ මේ ඉලක්කට්ටුව ගොඩාක් වටිනවා කියලා මම හිතුවොත් මේක වටිනවා දෙයක් හැටියට මම දැනගන්නවා. දැන් මේ තියෙන වස්තුව මට වටිනවා වගේ පේනවා. එතකොට මේ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවද වස්තුව වටිනවයි කියන එකයි වස්තුව වටිනවා කියලා මට පෙනෙනවයි කියන එකයි දෙකක්. මේ වස්තුව වටිනවා කියලා කියන්නේ මම එහෙම කියන්නේ ඇයි? මට වටිනවා කියලා පේන හින්දා. මේ ඉස්සරහා ඉන්නවා තව සත්‍ය පුද්ගලෝ කියලා කියන්නේ කවුද? මම. ඇයි මම කියන්නේ? මේ තව සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා මට පෙනෙන හින්දා. එතකොට මට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක පෙනෙනකම
මන් තුල හැදුන හැටි තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ හැදුන හැටි කියලා කියන්නේ. ඒක පැහැදිලි කරලා දෙන්නයි මේ සංකත පරමාර්ථය පෙන්නන්නේ. ඒ කියන්නේ සංකත ස්වභාවය කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත කියනකොට දිගින් දිගටම ආපු දිගින් දිගට යන ආත්මයක් තියෙනවා නෙමෙයි. ඒ දේ නොවන දේවල් රාශියක් එකතු වෙලා හැදිච්ච පැවැත්ම. දැන් අපි පුද්ගලෙක් සත්වෙක් මිනිසෙක් කියලා කියනකොට මනුස්ස නොවන කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච රූපයක්. කේසන් ලොම් නියදත් සම්මස්නහර කියන මේ වගේ කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච රූපයක් තමයි මොකද්ද? කය. එතකොට ඒ බඳු කය ආරම්භය තව සත්‍යයක් තව පුද්ගලයෙක් ඉන්නවා කියන දැනුමක් මට ඇති වෙලා තියෙනවා. එතකොට මම කතා කරන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ මගේ දැනුමේ. තව කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙන හින්දා මට පෙනෙන හින්දා මම තව කෙනෙක් ඉන්නවා කියලා හිතනවා තව කෙනෙක් ඉන්නවා කියලා කියනවා ඉන්නවා කියලා කටයුතු කරනවා. ලෝකයේ කියන කෙනා තුල උපදින ධර්මතාවයන්. ඒකට කියන පංච උපාදානස්කන්ධ ලෝකي කියලා. එතකොට මෙන්න මේ ලෝකයේ ඇත්ත වුණා කියලා කියන්නේ ඉදිරියෙන් කෙනෙක් ඉන්න නිසයි මට කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ කියන තැනක නොදුනොත් කමින් ජීවත් වෙන එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එයා හිතන්නේ මට කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ තව කෙනෙක් ඉන්න හින්දාමයි. මුකුත් විස්තර දන්නේ. හැදුනේ මෙහෙම මට පෙනෙනකම හැදුනේ කොහොමද? හැදෙන්න හේතු වෙන තැනක තිබුණු ධර්මතා මොකද්ද? කිසිම දෙයක් දන්නේ නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ කෙනෙක් මට පේනවා මට කෙනෙක්ව පේන්නේ කෙනෙක් ඉන්න හින්දා. මට රත්තරන් ගොඩක් වටිනා වස්තුවක් පේනවා මට වටිනා වස්තුවක් පේන වටිනා වස්තුවක් තියෙන හින්දා කියලා දන්න හින්දා ඒට එහා දැක්මක් නැති හින්දා ඇත්තම කරගෙන කවදාවත් Tamanගේ මනස හදාගන්න වැරද්ද කඩුපාඩුවක් පේන්නේ. ඇත්තටම ඉන්න තියෙන දේවල් විතරයි යට හම්බෙන්නේ. ඒවක ඇලීමින් බැඳෙමින් ගැටෙමින් ඉන්න එක තමයි ජීවත් වෙන එක තමයි ලෝකය කියලා කියන්නේ. ඕක තමයි අවිද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ ලෝකේ ඇතිවෙච්ච හැටි දන්නවා. මොකද්ද ලෝකේ ඇතිවෙච්ච හැටි? එයා දන්නවා ඇස් ඉදිරිපිට රූපයක් එනවනම් එන රූපයක යථාර්ථය. අපි නිකම්ට කිව්වොත් පුද්ගලයෙක් වෙනවා කියන තැනක රූපයක් තිබුණොත් කන බොන බත්පාන් කවුමුන්ට වගේ කොටස් ටිකකින් තමයි හැදුනේ. ඒකේ අන්තර්ගතයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. භෞතික සැකස්ම කේස්ලොම් නියත සම්මස්නහර කියන කොටස් ටික. එළඹීම වර්ණ සටහන. මෙන්න මේ වගේ ටිකක් තමයි රූපයක් කියන තැනක තියෙන්නේ. ඒබඳු දේ අරබය රූපයේ අරබය සත්‍ය පුද්ගලයේ හැටියට නැත්තම් කෙනෙක් ආත්මය කියන හැඟීම ඇති වෙන විදිහට හිතුවාම ඒ විදිහට දැනගන්නවා. එතකොට මේ ඉදිරියෙන් තියෙන වස්තුව කෙනෙක් පුද්ගලයෙක් කියලා මට දැනුමක් ඇති වෙලා නේද කියලා දන්නවා. මට දැනුමක් ඇති වෙලා තියෙන්නේ එහෙම දැනුමක් ඇති වෙන විදිහට මම හිත හසුරුපු නිසා මිසක එහෙම කෙනෙක් ඉන්න හින්දා නෙවෙයි නේද කියලා දන්නවා. එපමණකින්ම අර අවිද්‍යාවේ ගැඹුර අඩු වෙලා. එයා දන්නවා කවදා හරි දවසක මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන් මේ දුක් විඳින ගැටේ ගහගෙන තියෙන තමන්මයි කියලා දන්නවා. මේ රූපේ වෙනස් වෙනකොට අනේ අහවල් කෙනා ලෙඩ වුණා නේද මැරුණා නේද කියලා මට දුක එන්නේ මම ඒ රූපේ කෙනෙක් එක්කිට දකින්නකම හින්දායි තාම කියන නුවණ යට තියෙනවා. එතකොට එහෙනම් මේ දුකට හේතු ඒ රූපේ විපරිණාම වෙච්ච එක නෙමෙයි ඒ රූපේ වටිනාකමට පෙනෙන මගේ මනස කියලා උත්තරයක් එනවා. කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ වස්තුවම වටිනවා කියලා. ඒ වස්තුව වටිනවා කියලා දැනෙනකම මන් තුල ඇති වෙලා කියලා දැක්කොත් මේ වස්තුව නැති වෙච්ච දවසට දුක ආවේ මොකක් හින්දාද කියලාද පේන්නේ? මොන දැන් කරුණ දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා මේ වස්තුවම වටිනවා
ඒක වටිනාකමත් මට දැනෙනවා. මට වටිනාකම දැනෙන්නේ මේ වස්තුව වටිනා නිසාමයි කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේ වෙලාවකදී මේ වස්තුව නැති වුණොත් මොකද වෙන්නේ? වටිනා වස්තුව නැති වෙච්ච නිසා දුක එනවා. එයාට වෙන බේරෙන්න ක්‍රමයක් නැහැ. ඊගාව කෙනා දන්නවා මොකද්ද මේ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවා. මට දැනුමක් ඇති වෙලා තියෙනවා. එතකොට වස්තුව නැති වෙනකොට වටිනා දේ නැති වෙච්ච දුකත් මට දැනෙනවා. එතකොට දුකට හේතුව හැටියට පෙනෙන්නේ දකින්නේ මොකද්ද යාට? මේ වස්තුව වටිනවා කියලා පෙනෙන කම මගේ. යම් වෙලාවක මේ වස්තුව වටිනාකමට පෙනෙන කම මං අතින් ගෙවුණොත් රුපියල් 5000ක් කියන කඩදාසිය වටිනවා කියලා මට දැනෙන හින්දානේ මං තණ්හා කරන්නේ. දැන් අපි හිතුවොත් මේ කඩදාසියම වටිනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් එයා දකින්නේ මේ කඩදාසියම වටිනවා කියලා හිතාගෙන ඉන්නකොට මොකද කරන්නේ? කඩදාසිය ආරක්ෂා කරනවා. වටිනා දේ නැතිවීමෙන් නැති වුණු දුක එනවනේ. හරි. වටිනා දේ නැතිවීමෙන් එන දුක වළක්ව ගන්න එයාට තියෙන එකම ක්‍රමය මොකද්ද? වටිනා දේ ආරක්ෂා කරන එක. අර කඩදාසිය ආරක්ෂා කරන එක. දෙවෙනි එක්කෙනා මේ කඩදාසිය වටිනවා කියලා දැනුමක් මට ඇති වෙලා. එතකොට කඩදාසිය වටිනවා කියන දැනුමක් තියෙනවා. හැබැයි තාම කඩදාසියනේ වටින්නේ. ඒ හින්දා කඩදාසියත් රකින්නවා මේ කාලේදී මේ නොරකින්නවා නෙමෙයි දැනුමකුත් තියෙයි. හැබැයි එයා දන්නවා මේ දුක අයින් කරගෙන ක්‍රම දෙකක් තියෙයි. කඩදාසිය වටිනවා කියන කඩදාසිය ටිකක් කල් තියාගෙන රැකගෙන ඉඳලා දුක නැතුව ඉන්න පුළුවන්. හැබැයි කඩදාසිය තියෙද්දි මේක වටිනවා කියලා දැනෙනකම ගෙවා ගත්තොත් සදාහටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ක්‍රම දෙකක් හම් වෙනවා යාට. උන් කියන එක තේරුණාද නැහැ. එතකොට මට පෙන්වන්න ඕනකම තිබුණේ මෙච්චරයි. මේ සංකත ධාතු අසංකත ධාතු කියන එකෙන් සංකත ධාතුව කියන තැන අවබෝධ වුණාම අවබෝධ කරගත්තාම අපිට දැනෙන එක දැනුමක් එනවා. ඒ තමයි මොකද්ද? බාහිර සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියලා අපිට දැනුමක් ඇවිල්ලා කියන නුවණක් එනවා. සංකත ධාතුව අවබෝධ නැත්තම් සංකත ධාතුව කියන එක මොකද්ද කියලා දකින්න නැතිකොට වෙන්නේ බාහිර සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන දැනුමයි යාට තියෙන්නේ. තියෙන දේවල් වලට මමත් බැඳිලා ඉන්නවා. ඉන්න අය එක්ක මමත් යාළු වෙලා ඉන්නවා වගේ තැනකින් තමයි යාට තේරෙන්නේ. ඒක තමයි ලෝකෙ කියලා කියන්නේ. නමුත් සංකත ධාතුව කියන එක තේරුම් ගන්න එයාට සංකත ස්වභාවයේ ඇති ශුන්‍යතා ස්වභාවය, ශුන්‍යත ලක්ෂණය. ඒ වගේම අපනිහිත ලක්ෂණය. අපනිහිත කියලා කියන්නේ ප්‍රාර්ථනා වශයෙන් ගත යුතු අප්‍රණති. ප්‍රාර්ථනා වශයෙන් ගත හැකි කිසිවක් නැහැ කියන ලක්ෂණයේ ස්වභාවය තේරෙනවා. ඒක තේරෙන්නේ මොන කෙනාටද? සංකත ස්වභාවය ටික ටික හරි අවබෝධ වෙන කෙනාට. ඔන්න ඔය අවබෝධය ලබා දෙන්නයි තථාගතයන් වහන්සේ මෙන්න මේ ධාතුන්ගේ කුසලතාවය, ධාතුවේ දක්ෂතාවයක් ඇති කරගන්න කියන කාරණාව පැහැදිලි කරන්නේ. සංකත ධාතුව කියන එක පැහැදිලි කර නොගත් කෙනාට කිසිම දවසක දුක කියන එක, පංච උපාදාන ස්කන්ධ දුක කියන එක තණ්හාව නිසා උපන්න එකක්. මේ දුකට හේතුව තණ්හාව, පංච උපාදාන ස්කන්ධ දුක කියන එක ලෝකේ නේද කියන කාරණාව තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයා ලෝකය දකින්නේ පංචායතනෙ. පංචායතනෙ කියන්නේ ඇහැට එපිටින්, කනට එපිටින්, නාසයට එපිටින් ලෝකය කියලා යමක් තියෙන හින්දා ලෝකයේ කියලා දෙයක් තියෙනවා කියලා දැනුම මට ඇවිල්ලා කියලා හිතාගෙන ඉන්නේ.
ආනාර පරම මෙතන බොහෝම සියුම්ම සිද්ධියක් මම මේ කතා කරන සිද්ධිය. ඒ කියන්නේ මොනම විදිහකටවත් මේ අවබෝධයකින් තොරව ජීවිතයකට දුක අයින් කරගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ටීවී එකේ තියෙන රූපය කෙනෙක් ඉන්න හින්දා කෙනෙක් පේනවා කියන තැනක කෙනෙක් ඉන්නවා කියන එකයි තව ඒ රූපේ කෙනෙක් නෙමෙයි හැබැයි ඒ රූපේ කෙනෙක් කියලා මට පේනවා කියන තැනකයි කියලා දෙකක් තියෙනවා. දැන් තිරසංගත සතෙක් ටීවී එක දිහා බැලුවොත් මොකක් වෙයිද? කෙනෙක් ඉන්න හින්දාම කෙනෙක් පේනවා වගේ තැනකින් තමයි යාට තේරෙන්නේ. අපි බැලුවොත් අපිට තේරෙන්නේ ඒ රූපේට කෙනෙක් ඉන්නවා කියලා අපිට පේනවා. හැබැයි අපි දන්නවා නුවණින් ටිකක් ගැඹුරින් බැලුවොත් කෙනෙක් එතන ඉන්නව නෙමෙයි අපි කෙනෙක් ඉන්නවා කියලා අසුරු කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි දැන් ලෝකේ කියලා කියන්නේ. අපිට පේනවා තව පුද්ගලයෙක් තව සත්වයක් ඉන්නවා කියලා. හැබැයි දුක නිවාගත ලෝකෝත්තර වෙච්ච උත්තමයකට පෙනෙන්නේ අනිත් පැත්ත. මොකක්ද? ඇත්ත ඉදිරි පිටියේ තියෙන රූපයක් පෙනෙනවා. ඒ රූපය අරඹය කෙනාගේ මනසේ ගොඩ නැගෙන ආකල්ප සංකල්පයක් තියෙනවා. එතකොට අනාත්ම රූපයක් ඇස් ඉදිරි පිටියේ තියෙනකොට ආත්ම සංඥාවක් ඇති කරගෙන ඉන්නව නේද කියන දැක්මක් තියෙනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම චක්කුං අනත්තා රූප අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා කියලා මේ ආයතන ටික අනාත්මයි කියලා පෙන්නනවා. ඒ අනාත්මයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ ඒවා ආත්ම විදියට දකිනකම කෙනාගේ මනස පැත්තේ තියෙන හින්දායි. අපි ලෝකේ කියලා කියන්නේ රූප පැත්තේ ආත්ම දේවල් තියෙන හින්දා ආත්ම විදියට පේනවා වගේ තැනකි. ඉතින් මෙන්න මේ අපිට දුක ආපු දුක ඇති කරන හේතුව තණ්හාව හැදෙන මේ පැවැත්ම තියෙන්නේ සම්මත සත්‍ය තුල. මම අර මුදල් නෝට්ටුට උපමා කරපු උපමාවෙම බලගන්නකො. නෝට්ටුව එරුණාම දුකයි, නෝට්ටුව තිබුණොත් තණ්හාවයි. තිබුණොත් තණ්හාව නැති වුණොත් දුක. දෙපැත්තෙම බේරෙන්න බෑ. එකක් දුක වෙලා එකක් දුකට හේතු වෙලා. එතකොට ඒ සම්මත සත්‍ය නිසා එන දුකෙන් නිදහස් වෙන්න තියෙනවා මොකද්ද? සංකත පරමාර්ථ සත්‍ය. සංකත පරමාර්ථ සත්‍යෙට හිත තබන්න. සංකත පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න තමයි සංකත ධාතු අවබෝධ කරගන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ සංකත ධාතු අවබෝධ කරගෙන සම්මත සත්‍යෙන් එන දුක අයින් කරලා වැඩින ජීවිතයකට කියන සෝපදිසස නිපාන. තව පරියායකින් ගත්තා රාතන් වහන්සේ අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. හැබැයි ඒ උනාට කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාව ඉදින්න වෙනවා. දුක්ඛ ස්කන්ධයන්ගේ ඉපදීම තාම වෙනවා. අසංකත ධාතු කියපු තැනට හිත තබල තමයි අසංකත පරමාර්ථය සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඒ අසංකත ධාතුව සාක්ෂාත් වීමෙන් තමයි කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති සියලු දුක් දහස් වෙන්නේ. සෝපදිශේෂ නිපාන අනුපදිශේෂ කියන නිපාන කියන මේ දෙආකාර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න තියෙන අවබෝධී අවස්ථා දෙකක් හැටියට දකින්න සංකත ධාතු සහ අසංකත ධාතු කියන්නේ. ඒ අවබෝධයේ ඇතිවීමෙන් අනුක්‍රමයෙන් අපේ ජීවිතයේ දෙආකාරකින් දුකේ ප්‍රවෘත්තිට යනවා. ඒ තුලින් සමස්තයක් වශයෙන් පෙන්වන එක සිද්ධියක් අන්තිමට නිර්වචනය වෙලා තිබුණේ මොකද්ද? ලෝකය කියන එක පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක තමන්ගේ පැත්තෙන් බලන්න කියන එකයි පෙන්වන්නේ. මේ සියලුම කතා ටිකෙන් තථාගතයන් වහන්සේ අන්තිමටම කෙටි කරලා පෙන්වන එක දෙයක් තියෙන්නේ මොකද්ද? ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ පනවන්නේ
තමන්ගේ පැත්තෙන්. ඉමස්මින් ව්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. සංඥාව සහිත මනස සහිත බඹයක් වුණු ශරීරයේ තුලම මම ලෝකේද පනවමි ලෝක සමුදයද පනවමි ලෝක නිරෝධයද පනවමි ලෝක නිරෝධගාමිනී පටිපදාද පනවමි. ඇයි මේ බුදුරජාණන් වහන්සේ එහෙම වෙන්නේ? ඒක කෙනාගේ පැත්තෙන් බලන්න කියලා. අපි හුරු වෙලා තියෙන්නේ බාහිරින් ඉඳලා තමන්ගේ පැත්තට එන්නනේ. බාහිරින් ඉඳලා තමන්ගේ පැත්තට එනකොට හම්බ වෙන්න ඕනේ එහෙම දෙයක්. අනාත්මෝ ශුන්‍යතෝ ස්කන්ධ ටිකකුත් ඒකට කෙලස් ටිකක් ඇති කරගත්ත කමකුත් ඒ නිසා තමන්ට මේ ශුන්‍යත ස්කන්ධ ටික නිසා කෙලස් සහගත අත්දැකීමක් ආපු හැටි තමයි දැනගන්න වෙන්නේ. ඊට පස්සේ තමන්ගෙන් එළියට යනකොට තමන්ට කෙලින්ම හම්බ වෙන්නේ කෙලස් සහගත ලෝකයක් කියන එකයි. තමන්ට රූපේ පෙනෙන කම සහ රූපයක් තමන්ට පෙනුන කම කියන කාරණා දෙකක් තියෙනවා. අපිට කෙලින්ම බලනකොට හම්බ වෙන්න තියෙන්නේ මොකද්ද? බලනකොට තාපෙතින් ගත්තොත් ඔකට අපි මෙහෙම වචන කිව්වොත් බලනවා සහ පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙන්න තියෙන්නේ කොහොමද අපිට? පෙනෙන දේ අරඹය දැනගන්නේ කොහොමද අපි? ඊට පස්සේ දැනගත්ත දෙයකින් බලන්නේ කොහොමද අපි? කියන සිද්ධිය තාපෙතින් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔය කොම් කැටි කරලා මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක් කරන්න. දැන් මේ හැම සිද්ධියකම මතක් කළේ තමන් තුල ලෝකයේ ඉපදිලා තියෙන ආකාරය පෙන්වන්නයි. ධාතුව ශුන්‍යතාවය නිස්සරණ ආයතන ටික පෙන්නලා තමන් තුල ලෝකයේ ඇතිවෙච්ච ආකාරය ලෝකයේ කියන එක තමන් තුලයි තියෙන්නේ කියන එක පෙන්වනවා. දැන් අපි භාවනා කරන්න හදනකොට භාවනා කරනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. කාය වචන දෙක සංවර කරගන්න පුළුවන් විදිහේ පැවැත්මකට එළඹෙන එකටයි අපි සීලය කියලා කියන්නේ. ඒක පංචිල් වෙන්න පුළුවන්, ආජීවස්තමක සීලය වෙන්න පුළුවන්, උපෝසත අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. කාය වචනේ සංවර කරගන්න සීලයක සමාදන් වෙලා ඊට පස්සේ අර හිතේ කතා කරන ගතිය නීවරණ ධර්ම අඩු වෙන විදිහට කතා කරන ගතිය අඩු වෙන විදිහට හිත චිත්ත සමතයක පිහිටුවා ගන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන කමඨාණක් වඩන්න. ඒකෙදිත් තමන්ට පුළුවන් සබ්බත්තික භාවනා පරිහාරීය භාවනා කියලා දෙආකාරයකින්. ඒ කියන්නේ එකම කමඨාණක් තමන් නිතරම ආසේවනය කරන කමඨාණ හැටියට පුරුදු කරන්න කෙනෙකුට පුළුවන්. උදාහරණයක් හැටියට ගන්නකො මෛත්‍රී කමඨාණ කියලා. උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් ටික ටික හුරු කරනවා. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී වළම්පෙන් ටික හොදද්දී මහා ගැඹුරු දෙයක් නෙමෙයි. හිත ඇතුළතින් අලුතෙන් කෙලෙස් අධ්‍යක්ීම් නොයන්න ඇතුළතින් කෙලෙස් අරමුණු සිහිපත් කර හිතට ඉන්න බැරි වෙන්නත් උපාය පිණිස සීල සත්‍ය නිදුක්ඛත්ව නිරෝගීත්ව සෝපදිත්ව ගොඩාක් නෙමෙයි එහෙම කෙටියෙන් එතන මෛත්‍රී මානසිකාරයට හිත නම වැඩ කටයුතු කරනවා. අමතක වෙලා යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් අමතක. ඔහොම අමතක වෙලා යනවා ආපහු මතක් කරනවා කියලා නැවත උත්සාහවත් වී එකක්ම හුරු කරන්න උත්සාහවත් වෙනවා. උදේ ඉඳන් හවස වෙනකම්ම යද්දි එද්දි ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ භාසිතේ තුන්වෙනි භාවයේ කියන මේ හැම තැනකදීම අමතක වෙලා යනවා ආයෙ මතක් කරලා ගන්න. ඔහොම හුරු කරලා ආශේවනය කරන කමටහන කදාගන්න. ටිකක් දවස් යනකොට මේකේ හුරු ඉබේම යට එනවා. ඒ තුලින් විශාල රැකවරණයක් Tamanට හම්බ වෙනවා. නීවරණ ධර්ම දුරු වෙලා අලුතෙන් කෙලෙස් ඇතුළට ඇති වෙන එකක් ඇතුළතින් කෙලෙස් සහගත සිතුවිලි උපදින එකක් දෙක අතහැරෙනවා. මෙන්න මේ වගේ උපායක් කරන්න. එහෙම භාවනා මනසකාරයෙන් ඉඳිම වැඩ කටයුතු කරනවා.
එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන් ටික විවේක වෙලාවක් ආවහම ඉඳගෙන ඉන්නකොට එයාට බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා සිහි වෙනවනේ හිතෙනවනේ. එතකොට ඒක විදර්ශනා කරනවා. අපි කියමුකෝ කොහේ හරි ඉන්න දරුවක් මතක් කරනවා. තමන්ගේ දරුවා මතක් වෙනකොටම දරුවා ඉන්නවා කියලා මට සිහි වෙච්ච එකක් නේද උනේ. ඒ කියන්නේ දැන් තමන් පෙන්නන්න ඕනේ බාහිර දරුවෙක් ඉන්නවා කියන තමන්ට දැනුමක් ඇති වෙලා තියෙනවා මිසක ඒ දරුවෙක් ඉන්නවා නෙමෙයි දරුවෙක් ඉන්නවා කියලා දැනුමක් ඇති වෙලා තියෙන කම. ඒකෙදි බාහිර දරුවව සිහි වෙනකොටම එහෙම කෙනෙක් ඉන්නවා කියන දැනුමක් තමන්ට ඇති වෙලා තියෙනවා කියන එක සිහිපත් කරනවා. හිත පිළිගන්නේ හිත කියන්නේ කොහොමද නෑ ළමයා ඉන්නවනේ කියන තැනකින් එතකොට ඒ අරමුණට නැඹුරු වෙනවා. නැඹුරු වෙලා කවදා හරි දවසක ඇස් ඉදිරිපිටට ආවනම් ආවේ කන බොන ආහාරයෙන් හැදුණු බත්පාන් කවුරුන්ට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත සම්මස්නහර කියන කුණු කොටස් ටිකකින් යුක්ත රූපයක්. ඒ රූපේට මම මේ මගේ දරුවා නේද කියලා හිත හැසිරෙව්වහම මම හිතන ආකාරයත් ඒ රූපය දෙකම එකට එකතු කරලා ඒ රූපේ දරුවා කියලා දැනගන්න කමක් ඇති වුණා නේද? ඒ දැනුම නේද මම මේ සිහි කෙරුවේ දැන්. එතකොට දැන් දරුවා ඉන්නවා කියලා Taman සිහි කරන්නේ Tamanගේ හිතේම අත්දැකීම කියලා දන්නවා. මෙහෙම සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ මෙහෙමයි කියලා දන්නවා. ওই ටික කොහොම විවර කරලා පෙන්නනකොට ටික එයාට දැනුමක් එනවා බාහිර ඒ රූපේ දරුවා කියලා දැනුමක් මට ඇති වෙලා තියෙනව නේද කියන නුවණක් එනවා. ඒ බව පෙන්වුවේ නැත්තම් ඕගලන්ට හිතෙන්නේ දරුවෙක් ඉන්නවමයි කියලායි. ඒ කියන්නේ දුක කියන එක අපිට ඇත්තම වෙලා තියෙන්නේ. නමුත් දුක කියන එක නිරුද්ධ වෙන්න ඕනේ. දුක කියන එක බොරුවක් කරන්න ඕනේ. ඒකෙන් කිව්වේ දරුවා ඉන්නවා අම්මා ඉන්නවා කියන අදහස තමන්ගාව තියෙන දැනුම විමසීමකට ලක් නොකළොත් එහෙම කෙනෙක් ඉන්නවා එහෙම දෙයක් තියෙනවාමයි කියන තැන ඇත්තම වෙලා මේ ඉන්නේ. යම් වෙලාවක එහෙම විමසලා බලනකොට තමයි මේ දැනුම බොරුවක් නේද? දැන් මේ මං කියවනේ සම්මත සත්‍ය බොරුවක් කියලා මේ දැනගත්ත ක්‍රමය තමයි සම්මත සත්‍යයට දැනගත්තේ. මේ දැනගෙන ඉන්න ක්‍රමයේ බොරුවක් කියලා මේ කිව්වේ සම්මත සත්‍ය බොරුයි කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. දැනගෙන ඉන්න ආකාරය බොරුයි කියන එකයි. සම්මත සත්‍ය නිසායි දුක එන්නේ කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ දැනගෙන ඉන්න ආකාරයටයි දුක එන්නේ. මේ කඩදාසිය හරි වටිනා රුපියල් 5000ක් කොලයක් කියලා කියන දැනුමටයි දුක එන්නේ. එතකොට ඒ නිසා අපි සිල්වත් උනේ හිත සමාධි කරගන්න ටිකක්. හිත සමාධි කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිළිසිඳ දකින්න. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ ඕගලන්ට අයියා අම්මා අක්කා දුව පුතා නංගි මල්ලි පොඩි කාලේ ඉස්කෝලේ ගියටි ඉස්කෝලේ ටීචර්ලා ගහපු හැටි ගුටි කාපු හැටි කියලා ඒ සිහි කරන්න පුළුවන් ওই සිද්ධියක් තියෙන්නේ. ඔන්න ওই සිද්ධියට තමයි ලෝකේ කියන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ඕකේ තමයි දුක් තියෙන්නේ. ඕකේ තමයි කෙලස් ටික තියෙන්නේ. ඔන්න ওই ලෝකේ පිරිසිඳ දකින්න. ඒ පිරිසිඳ දකින්න ගියාම තමයි ඕගොල්ලන්ට බලන්න වෙන්නේ අපිට ඇස් ඉදිරි පිටට ආපු රූපය ඇත්ත පෙන්නනවා. ඒ බඳු රූපේට තමන් පුද්ගලයේ සත්‍ය කියන විදිහට නැත්තම් දරුවා ඥාතිවරය සහෝදරයා කියන විදිහට හිත හැසිරෙව්වහම ඒ පෙනෙන දේ හිතහස්තරු රූපයකයි දෙකම එකට එකතු කරලා මේ රූපය කියන කියලා දැනගන්නවා. දැන් අපි කියමු මේ ඉදිරියෙන් තියෙන රූපේ දැන් මම මොකුත් දන්නේ නැහැ. කාගෙන් හරි අහනවා මේ මොකක්ද? ඔකට කියන බුලත්. අහගත්ත කියලා කියන්නේ මම හිතන්න ඉගෙන ගත්තා කියන්නේ. දැන් මේ පේනකොට මමත් හිතනවා බුලත් කියලා. හිතුවාම පෙනෙන දෙයි මම්ම බුලත් කියලා හිතපු දෙයි දෙකම එකට එකතු කරලා මම්ම දැනගන්නවා මොකද්ද? බුලත් කියලා. දැන්
ඒ දැනුම මෙතන තිබුණා නම් කාගෙන්වත් අහන්නත් ඉස්සෙල්ලා මට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? දැන් මම හිතාගෙන බුලත් කියලා දැනගත්තාම බුලත් තියෙන හින්දා බුලත් කියලා දැනගන්නවා නේ කියන තැනකින් තමයි මම හිතාගෙන ඉන්නේ. නමුත් බුලත් කියලා මම හිතුවපු හින්දා බුලත් කියලා මම දැනගත්තා. මෙතන තියෙන දේ තමයි මේ පෙනෙනවා කියන සංඥාව දක්වා එනකන් කෙලෙස් නැහැ. සංකප්පයෙන් පස්සේ මෙනෙහි කරන ආකාරය මතයි දුක හෝ දුක ඇතිවීමට හේතු ටික හැදෙන්නේ. දැන් අපි යම් රූපයක් දිහා බලනවා අම්මා කියලා. කෙලෙසයක් නැහැ. නංගි කියලා බලනවා කෙලෙසයක් නැහැ. අක්කා කියලා බලනවා කෙලෙසයක් නැහැ. පසකම්ම කියලා බලනවා කෙලෙසයක් නැහැ. සමහර විටක බිරින්ද කියලා හරි නැත්තම් වෙන ආදරවන්තය කියලා හරි වෙන හැඟීමකින් හිත හසුරවලා බලපුවම පෙනෙන සිද්ධිය එකමයි. නමුත් කෙලෙස් ඇති වෙන්න හෝ නැති වෙන්න හේතු වෙලා නේද? එතකොට පෙනෙනවා කියන තැන මට්ටමේදී කෙලෙස් ඇති වෙනවා නම් මට මේ ලෝකේ අම්මයි තාත්තා අම්මා අක්කා නංගි මේ බිරින්ද කියන තැන් වලින් වෙනසක් හම්බෙන්නේ නැහැ. පෙනෙනවා කියන සිද්ධිය තියෙන තැනකීම කෙලෙසයක් යන්නේ කවදාද දවසක. එහෙම පණවන්නේ නැහැ. ඒ හින්දායි මේ හැම වෙලාවෙම මම පෙන්නන්නේ දැනගන්න තැන ඉඳලායි මේ වෙනස් වෙන්නේ ලෝකේ. ලෝකේ කියන එක තියෙන්නේ එතන ඉඳලා. අපිට දුක කියන එක නිර්මාණය වෙලා තියෙන දුක ඇති වෙන තම නිර්මාණය වෙලා තියෙන එතන ඉඳලා. අර පෙනෙන මුදල් නෝට්ටුව කියන එකේ වටිනාකමට බලන කමනුත් වටිනාකම නොබලන කමකුණු දුක ඇතිවීම හා තණ්හාව ඇතිවීම කම හා දුක ඇතිවීම කියන එක වෙලා හා නොවීම වෙලා. දැන් ප්‍රඥප්තිය තියෙනවා 5000ක් වටි කියලා වටිනාකම ආරෝපණය කරලා බලනකොට තණ්හාව එනවා. නැතිව දුක එනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මේ මුදල් නෝට්ටුව අවලංගුයි කිව්වහම ඒකෙන් කලේ මොකක්ද මම? ඒ දිහා වටිනාකමින් බලන්න කමක් නැති උනේ. එතකොටම තණ්හාවක් නැ දුකක් නැත්තම් පෙනෙනවා කියන තැනින්ද වෙනස් වෙලා තියෙන්නේ මනසකාරී කියන තැනින්ද? මනසකාරී කියන තැනින්. ඒකයි යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති. එතනදී මතයි ප්‍රපංචයෙන් වෙලාම ඇති වෙන්නේ. ඉතින් ලෝකය කියන එක හැම වෙලෙම ගොඩ නැගිලා තියෙන්නේ තමන් තුල. ඒ මොකද තමන් හිතන ආකාරය මත. ඒ නිසායි සීලයක පිළිටඬ සමතකමට හනකින් හිත වඩන්ඩ හිත වඩනකොට හිත වඩලා ලෝකය කියලා කියන්නේ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්න වටිනා දේවල් තියනවා කියන තැන් තියෙනවනේ ඕගලන්ට. ඒව ඔක්කොම අවුස්සවුස්ස ගන්න. සිහි කරන්න. සිහි කළා බාහිර පුද්ගලයෝ ඉන්නවනේ බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා දැනුමක් මට ඇති වෙලා. ඒක ඇති වෙච්ච හැටි පෙන්වන්න. බාහිර වටිනා දෙයක් තියනවා නෙමෙයි බාහිර ඒ වස්තුව වටිනවා කියලා දැනුමක් ඇති වෙලා. කිසිම වෙලාවක වටිනාකම හෝ සත්පුද්ගල භාවය ස්කන්ධ ටිකට බාර දෙන්න එපා. කෙලස් ටිකක් නිසා තමන් තුළ ඇති වෙච්ච පැවැත්මක් බලන්න. එහෙම බලන්න ලෝකය කියන එක මේ සතර මහා ධාතුන් ගැලවෙනවා. එතකොට කෙලස් ටික නිසා තමන් තුළ ඇති වෙච්ච පැවැත්මක් වෙනවා. ඉබේමයි මේ කෙලස් ටික ගෙවෙන්න දුක කියන එක නිරුද්ධ වෙන්නේ. කවදා හරි දවසක අපිට පුද්ගලයේ කෙනෙක් කියලා සිහි කරනකොට සිහි කරන මනස ආසු වෙනවා නම් බාහිරට නැඹුරු වෙන්නේ නැත්තම් අන්න එදාට කාම ලෝකෙ නිදහස්. ඕගොල්ලෝ පුද්ගලයක් සත්‍යයක් කියලා සිහි කරනකොට සිහි කරන මනස හම්බ වෙන්නේ නැතුව බාහිර සතර මහා ධාතුවට නැමී පවතින තාක් ඕරම් භාගීයයි කාමවචරයි. කියන එක තේරෙනවද? දැන් කෙනෙක් කියලා සිහි කරනකොට කෙනෙක් කියලා සිහි කරන මනස හම්බ වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් කියලා පුද්ගලයෙක් කියන සතර මහා ධාතු පැත්තට නැමෙනවා නම් ඒත් කොහටද අපි ආйти? කාම භූමියට. යම් වෙලාවක කෙනෙක් කියලා සිහි කරනකොට සිහි කරන මනස හම්බ වෙනවා. හැබැයි සිහි කරන මනස හම්බ වෙන්නේ නිකන් හින්දා නෙමෙයි. රූපය හොඳට පිරිසිදු දකින්න හින්දා. රූපයත් හොඳට පිරිසිදු දකින්නවා. මේ මෙනෙහි කිරීම රූපෙට අයිති නැහැ කියන නෝනකුත් තියෙනවා. මෙනෙහි කිරීම පස්සේ නිරුද්ධයි කියන නෝනකුත් තියෙනවා. අන්න ඒ මට්ටමට එනකොට මේ හිත දැසගන්නේ රූපය කරා. එහෙනම් කියනවා ඕරම් භාගයේ සංයෝජන නැහැ. උත්තර භාගයේ සංයෝජන කියලා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේ සංකත ධාතුව පිරිසිදු දකින්න තියෙන තැනට යන්න ගිහිල්ලා දුක අවසන් කරන්න නම් වෙන්නේ අපිට සීලයක පිළිපද සමතකමට හනකින් හිත වඩ අන්න අර විදියට
උපදින අරමුණු විදර්ශනා කරන්න. එක තැනක ඉඳගෙන ඉන්නකොට හිත හොඳට වැඩිලා නැත්නම් සිහි වෙන්නේ නැති වෙයි. හිත සමාධි ගතිය අඩු නම් බාහිර පුද්ගලයෝ බාහිර සත්‍යෝ එක එක දේවල් සිහි වෙයි. සිහි වෙන අරමුණු විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියන එකෙන් තේරුම බාහිර පුද්ගලයෙක් සත්‍යෙක් ඉන්නවා කියලා මට දැනුමක් ඇති වෙලා තියෙන හැබැයි එතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා දෙපැත්ත පෙන්වන එක. යාළුවෙක්ව කියලා මට බාහිර රූපේ යාළුවෙක් කියලා මට සිහි වෙනවා. මට දැනෙනවා. ඉස්සර හිටිය යාළුවා ඉන්න හින්දාම යාළුවා හිටිය හින්දාම මට දැනෙනවා කියලා දැන් ඒක අනිත් පැත්තට පෙන්වනවා. එතන තියෙන මෙහෙම රූපයක් නමුත් ඒ රූපය අරගෙන මට මෙහෙම දැනගන්නලක් ඇති වෙලා කියලා පෙන්වනවා. වටිනාකමට දැනෙන වටිනාකමට තියෙනවා කියලා තේරෙන දේවල් විදර්ශනා කරලා පෙන්වනවා. එහෙමද දේවල් වටිනවා කියලා දැනුමක් මට ඇති වෙලා තියෙනවා කියන එක පෙන්වනවා. පෙන්නලා ආයෙ සමතකාරමට අහනකින් හිත වඩනවා ආයෙත් අර විදිහට පෙන්වනවා. ওই විදිහට කරනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණ ලියා ගන්න පුළුවන්. ලියා ගන්න තියෙන එකම ක්‍රමය උච්චාරය. ඒ කියන්නේ යම් වෙලාවක විවෘත කළ විමසලා ලෙහෙල පෙන්වුවේ නැත්තම් අවිද්‍යාව ගෙඩි පිටින්මයි එහෙමමයි ලෙහෙන්නේ. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නෝ වටිනා දේවල් තියෙනවා කියන ඔය මනස තියාගෙන විදර්ශනා කරන්නේ නැතුව ඔගොල්ලෝ ආනාපාන සතිය හරි මොන හරි තව සමත කමටහනක් වැඩුවොත් ඒක වඩලා මේ කාම භූමිය හම්බ වෙන්නේවත් නැති මට්ටමට ධ්‍යාන දක්වා යන්න පුළුවන්. ඒත් මේ අවිද්‍යාව නැමැති කොට ආපවර අවිද්‍යාව මතුවෙනවා. ඒ හින්දා මේ දුක කියන එක සම්පූර්ණම බොරු වෙන විදිහට විමර්ශනය කළා. ලෝකයේ කියන එක බොරුවක්ම වෙච්ච දවසට එයාට රැවටෙන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. අන්න ඒ වගේ දැනක මිදුනහම ඒ මිදීමක්ම තමයි. අකෝප්‍ය චේතු විමුක්තිය කියනවා. අර අවිද්‍යාව තියෙද්දි తాවකාලික මිදීමට කියනවා සමය විමුක්තයි කියලා. එතකොට කෝප්‍යයි ඒකේතු විමුක්තිය කියලා. මේ වගේ විදර්ශනා කරලා හිත මෙදිනකට කියනවා අකෝප්‍ය චේතු විමුක්තිය කියලා. ඉතින් මෙන්න මේ සිද්ධියේදී මට මතක් කරන්න ඕනකම තිබුණේ ධර්මතාව දෙක ගැන නුවණ ලැබෙන්නේ අපේ ජීවිතයේ දුකේ නිසරණය. දුක නැති වෙන තැන් දෙකක් වෙනවා. සුප්පදිශේෂ නිබ්බාන අනුපදිශේෂ කියලා. අන්නේ නිර්වාණ ධාතු දෙක සාක්ෂාත් වෙන තැනටපත් වෙන්නයි. එතකොට ඒ සංකත ධාතුවට හිත තියලා තමයි ලෝකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. අසංකත ධාතුවට හිත තියලා තමයි සංකතෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ අවබෝධය ඇති කරගෙන මේ ජීවිතේම සියලු දුක් නිදහස් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒක මේ පරියාය මේ ක්‍රමෙන් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ සීලය පිළිපිය හිත සමාධි කරන්න ඇත්ත ඇති හැටි දකින්න මොකේද පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිළිසිඳ දකින්න. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිළිසිඳ දකින්න කියලා කිව්ව වෙන මොකුත් නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකය බාහිර තියෙන දෙයක් හැටියටයි අපි මෙච්චර කාලයක් හිතාගෙන උන්නේ. නමුත් ස්කන්ධ ධාතු ආයතන ටික මෙනෙහි කරලා බලනකොට ඒ වේ තියෙන ශුන්‍යතාවය දකිනකොට ඒ ස්කන්ධ ධාතු ආරම්භය කෙලෙස් සහගතව අපි තුල ලෝකයේ ඇතිවෙච්ච ධර්මතාවයක් වෙන්නේ. අන්න එදාටයි මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න කෙලෙස් ටික නැති වෙන මේ ලෝකය නිරුද්ධ වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක සම්පූර්ණ නිරුද්ධයි කියලා කියන්නේ සංකත පරමාර්ථ ස්වභාවයේ සංකත ධාතු අවබෝධ වෙච්ච තැන. එතෙන්ට පැමිණි කෙනාට අසංකත පරමාර්ථය සාක්ෂාත් වෙනවා. ඉතින් මේ දෙයාකාර නිරෝධ ධාතුවම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ සෑම දිනකටම මේ කුසලයේ හේතුපනිශ්‍රිය වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි කල්පනා කරගන්න අපි සියලු දෙනාම මේ සියලු ආකාරයෙන් පහල කරගත් සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබ අප සියලු දෙනාම ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක ෂ්ඨකාරක යම් දේවගණ සමයක් තියෙන මේ සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සිවම් පදං. ඒ වගේම අපේ සියලු දෙනාම විශේෂයෙන්ම බොහෝ දිනෙකට හිත පිණිස සැප පිණිස ලෝකයට යහපත පිණිස මේ දේශනා කළ උදහම් පරයයට කල්යාණ මිත්‍රතාවයෙන් අද දායකත්වයේ සපයන විශේෂයෙන්ම